අයිබෝන් දුවේ පුතේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින කලා විෂය ධාරාව හදාරන අපේ දරුවන් අතරින් දේශපාලන විද්‍යා විෂය හදාරන දරුවන් වෙනුවෙන් තවත් එක් පාඩම් ඒකකයක් අරගෙන අපි ආවා. ඒ තමයි 13 වෙනි ශ්‍රේණිය දේශපාලන විද්‍යා විෂය නිර්දේශයේ ජාත්‍යන්තර දේශපාලනය කියන විෂය ඒකකයට තවත් එක් කොටසක් පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ජාත්‍යන්තර දේශපාලනයේදී අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන් මේ ජාතික බලය සහ ජාතික අභිලාෂවල ස්වරූපය පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ජාත්‍යන්තර දේශපාලනයේ වර්තමාන ප්‍රවණතා පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයේ නව ප්‍රවණතාවයන් කොහොමද ශ්‍රී ලංකාවට බලපාන්නේ කියන කාරණාව පිළිබඳව අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු දුවේ පුතේ අද දවසේ අපි මේ සාකච්ඡා කිරීම කරන කාරණා වලින් බලාපොරොත්තු වෙනා වූ අරමුණු පිළිබඳව මේ ජාතික අභිලාෂවල ස්වරූපය මොකද්ද ජාතික අභිලාෂයක් කියන කාරණා පිළිබඳව ඔබට අද දවසේ අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ජාත්‍යන්තර දේශපාලනයේ වර්තමාන ප්‍රවණතාවයන් මොනවාද කියන කාරණා ඒවා පිළිබඳව පැහැදිලි කිරීමේ අවබෝධයක් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නව ගෝලීය දේශපාලන ප්‍රවණතාව කොහොමද ලංකාවට බලපාන්නේ කියන කාරණා පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කරුණු මූලික කරගෙනමින් තමයි අද දවසේ පාඩම අපි සංවිධානය කරලා තියෙන්නේ. හොඳයි. අපි බලමු මුලින්ම ජාතික බලය හා ජාතික අභිලාෂ කියන මාතෘකාව පිළිබඳව අවධානය යොමු කරමු. දැන් ඔබේ පාඩම් ඒකකයේ තුල තියෙනවා මේ ජාතික අභිලාෂ කියන මාතෘකාව. ජාතික අභිලාෂ පිළිබඳව ඔබ මෙතෙන්දී අනිවාර්යෙන් හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. මේ ජාතික අභිලාෂ පිළිබඳ අවබෝධය ලබා ගැනීමේදී දුවේ පුතේ අනිවාර්යෙන් අපිට වැදගත් මේ ජාතික බලය කියන එක. ජාතික බලය කියන මාතෘකාව අපිට අනිවාර්යෙන් මෙතෙන්දී වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි අපි මෙහිම නිර්වචනයක් ඔබට දුන්නොත් එතකොට ඔබට මේ කාරණාව පැහැදිලි වෙනවා. මේ ජාතික අභිලාෂ යනු ජාතික බලයේම ප්‍රකාශනයක් ලෙසින් හඳුනාගත හැකි කිව්වොත් එතකොට ඔබට පේනවා මේ කිසියම් රාජ්‍යයක් සතු ජාතික බලය තුලින් ඒ ජාතික බලයම ඊටාම පැහැදිලිව ඒගොල්ලන්ගේ ජාතික අභිලාෂ ගොඩනගෙන්න මුල් වෙනවා කියන එක. ඒ ජාතික බලයේ ප්‍රමාණය, ඒ ජාතික බලයේ ශක්තිමත්භාවය කොයිතරම් මට්ටමක තියෙනවද ඊට පරිමාණව ඊට සමානුපාතිකව ඔවුන්ගේ ජාතික අභිලාෂ ගොඩනගෙනවා කියන කාරණාව මෙතෙන්දී සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඔබට පේනවා ජාතික බලයට සමානුපාතිකව තමයි කිසියම් රාජ්‍යයක ජාතික අභිලාෂයක් ගොඩනගන්නේ. ඒ නිසා ඊටාම වැදගත් කාරණාවක් මෙතෙන්දී අපි මතු කර ගන්නවා. ඒ තමයි මෙතෙන්දී අපි දැනගත යුතුයි මොකද්ද මේ ජාතික බලය කියන්නේ මොකද්ද කියන කාරණාව මෙතෙන්දී දැනගත යුතුයි. එතකොට අපි මුලින්ම සඳහන් කළා රටක ජාතික බලයට සමානුපාතිකව ජාතික අභිලාෂ පැවතීමෙන් ඒක පැහැදිලි වෙනවා කියන කාරණාව. හොඳයි. දුවේ පුතේ අපි බලමු මේ ජාතික බලය කියන්නේ මොකද්ද කියලා. රාජ්‍යයක් තවත් රාජ්‍යයකට මානසිකව හැසිරවීමට සහ ඒවා ක්‍රියාවන් පාලනය කිරීමට ඇති හැකියාව ජාතික බලය වේ. මේ නිර්වචනය ඉදිරිපත් කරන්නේ හැන්ස් ජේ මෝගන්තෝ තමයි මේ නිර්වචනය ඉදිරිපත් කරන්නේ. හැන්ස් ජේ මෝගන්තෝ තමයි මේ නිර්වචනය ඉදිරිපත් කරන්නේ. මොකද්ද නැවත නිර්වචනය දිහා අපි අවධානය යොමු කරමු. රාජ්‍යයක් තවත් රාජ්‍යයක් මානසිකව හැසිරීමට සහ ඒ ක්‍රියාවන් පාලනය කිරීමට ඇති හැකියාව ජාතික බලය වේ. අපට පේනවා රාජ්‍යයක් බලාපොරොත්තු වෙනවා නම් තවත් රාජ්‍යයන් තමන් හිතන ආකාරයට ඒ රාජ්‍ය කටයුතු කරයි කියලා. එහෙම කටයුතු කරන්න ඒ රාජ්‍ය මෙහෙවන්න තමන්ට බලයක් තියෙන්න ඕනේ. අන්නේ බලය තමයි ජාතික බලය කියලා අපි අර්ථකථනය කරන්නේ. එතකොට මෝගන්තෝගේ නිර්වචනය අනුව යමින් අපි ජාතික බලය කියන්නේ මොකක්ද කියලා මෙතෙන්දී හඳුනාගත්තා. අපි බලමු ජාතික බලය කොහොමද ගොඩනැගෙන්නේ කියන කාරණාව. රාජ්‍යයක් තමන්ගේ කැමැත්ත තවත් රාජ්‍යයක් මත පතිත කරනවා. ඒ පතිත කරමින් තමන්ට අවශ්‍ය පරිදි හසුරුවාලීමට නොහැකි වෙච්ච අවස්ථාවලදී බලපෑම් කිරීම තුළින් අවනත කරගන්න පුළුවන් හැකියාවක් සමහර රාජ්‍යයන් වලට අපි ලෝකයේ දැකලා තියෙනවා අති ප්‍රබල රාජ්‍යයන්ට. මේ එතකොට ජාතික බලයේ රාජ්‍යයන්ට සාපේක්ෂව සාකච්ඡා කළ යුතු වෙනවා. එක් රාජ්‍යයන්ට ජාතික බලයේ යම් පරිමාණයේ යම් වෙනස්කම් තියෙනවා. ඒ නිසා ජාතික බලය කියන්නේ ඊටාම වැදගත් කාරණාවක් ජාතික අභිලාෂ තේරුම් ගන්න. මොකද ජාතික අභිලාෂ ගොඩනැගෙන්නේ ජාතික බලයට සමානුපාතිකව කියන කාරණාව මුලින් සාකච්ඡා කළා. ඒ අනුව ඔබට පේනවා
රාජ්‍යක කැමැත්ත තවත් රාජ්‍යයක් මත පතිත කිරීමේ හැකියාවක් තියෙනවා නම් Tamanට අවශ්‍ය පරිදි හසුරුවාලීමට නොහැකි වූ විට එම රාජ්‍ය බලපෑම් මගින් අවනත කරගන්න හැකියාවක් තියෙනවා නම් ඒකට තමයි රාජ්‍ය සතු ජාතික බලය කියන්නේ. දැන් ඔබට ඉදිරියේදී තව ටිකක් පැහැදිලි වෙයි මේ ජාතික බලය ඊටාම ප්‍රබල මට්ටමේ පවතින රාජ්‍යයන් මොනවාද, ජාතික බලයේ දුබල මට්ටමේ පවතින රාජ්‍යයන් මොනවාද කියලා ඉදිරියේදී ඔබට පැහැදිලි අවබෝධයක් ලැබේවි. හොඳයි දුවේ පුතේ බලන්න මේ ජාතික බලය සඳහා බලපාන සාධක මොනවාද කියන කාරණාව. මේ ජාතික බලය සඳහා මේ ජාතික බලයේ ගොඩනැගීම සඳහා බලපාන්නා වූ සාධක මොනවාද කියන කාරණා පිළිබඳව අපි මෙතනදී අවධානය යොමු කරමු. මේ ජාතික බලය එතකොට තමයි ඔබට මේ ජාතික බලය කියන්නේ මොකක්ද කියලා හොඳටම අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මොනවාද මේ සාධක? ස්වභාවික සාධක බලපානවා කිසියම් රටක ජාතික බලය ගොඩනැගෙන්න. ඔබට පේනවා කිසියම් රටක පිහිටීම. පිහිටීම කියන්නේ ඊටාම කේන්ද්‍රීය සාධකයක්. ඒ පිහිටීම මූලික කරගෙන තමයි බොහෝ රටවල් සංවර්ධිතය හෝ ආර්ථිකයේ ශක්තිමත් වීම හෝ කියන කාරණාව ගොඩක් වෙලාවට රටේ පිහිටීම් බලපාලා තිනවා. ඒ වගේම තමයි භූමි ප්‍රමාණය විශාල රාජ්‍යයක්ද එහෙම නැත්නම් කුඩා රාජ්‍යයක්ද භූමි ප්‍රමාණය ප්‍රධාන වශයෙන් සාධකයක් වෙනවා. ස්වභාවික සම්පත් ප්‍රමාණය ඒ රාජ්‍යයට හිමි වෙලා තියෙන ස්වභාවික සම්පත් ප්‍රමාණය කොයිතරම් මට්ටමකද? මේ නිසා ස්වභාවික සාධක බලපානවා ජාතික බලයට. ඒ වගේම තමයි විද්‍යා හා තාක්ෂණික සාධක කාර්මික තාක්ෂණික කෘෂිකාර්මික වශයෙන් වගේම මේ යුද්ධය කිරීමේ හැකියාව ප්‍රධාන සාධකයක් විදිහට අපි හඳුනා ගන්නවා. මේ ලෝකේ එක් එක් බලගතු රාජ්‍යයන් තමන්ගේ ජාතික බලය ගොඩනැගීම සඳහා වර්තමානයේ මේ යුද හැකියාව භාවිතා කරනවා කියලා ඊටාම් පැහැදිලිව ඔබට පේන්න තියෙන සාධකයක් වෙලා තියෙනවා. එතකොට ලෝකේ කාර්මික දියුණුව සිදුවෙච්ච රාජ්‍යයන් ලෝකේ ජාතික බලය ඊටමත් ඉහළ මට්ටමේ හිමි රාජ්‍යයන් විදිහට ඔබ පැහැදිලිව මේ වෙන විට අවබෝධ කරගෙන තිනවා. ඒ වගේම තමයි තාක්ෂණික දියුණුව සිදුවෙච්ච රාජ්‍යයන් ජාතික බලය ඊටම ඉහළ පරිමාණයේ රාජ්‍යයන් විදිහට ඔබ හඳුනා ගන්නවා. මේ නිසා විද්‍යා හා තාක්ෂණික සාධකත් මෙතෙන්දී හේතු වෙනවා කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම තමයි දේශපාලනික සාධක. එක් එක් රාජ්‍යයන් වල ගොඩනැගෙන්නා වූ දේශපාලන නායකත්වයේ ස්වභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය. ඒ කියන්නේ අපි නිල බල ක්‍රමේ මොන වගේ කාර්යක්ෂමතාවයක් තියෙනවද, සාර්ථකභාවයක් තියෙනවද, අසාර්ථකභාවයක් තියෙනවද කියන කාරණා මෙතනදී අපි අවධානය යොමු කරනවා. දේශපාලන සාධකයට තේ ජාතික බලය ගොඩනැගෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි සමාජ මතවාදී සාධක වශයෙන් රටේ ගොඩනැගෙන ජාතික මතවාදය මොකද්ද? ජාතික වශයෙන් මිනිසුන් තුළ ජාතික විඥාණය, ජාතික අනන්‍යතාවය. මෙන්න මේ කියන කාරණා මූලික කරගෙන කිසියම් රටක ජාතික බලය ගොඩනැගෙනවා. එතකොට මේ ගොඩනැගෙන ජාතික බලය සඳහා බලපාන්නා වූ සාධක තවත් අවශේෂ වශයෙන් අපි සඳහන් කරනවා බාහිර හා වෙනස් සාධක කියලා. සමහරවිට රටේ කීර්තිය හා නම්බුව විදේශ රාජ්‍යයන් වලින් ලැබෙන සහයෝගය වගේ කාරණා අපිට මෙතෙන්දී හඳුනා ගන්න පුළුවන්. දැන් අපි සාධක ගණනාවක් සාකච්ඡා කළා ජාතික බලය ගොඩනැගීම සඳහා. මේ ගොඩනැගෙන ජාතික බලයට සමානුපාතිකව තමයි එම රටේ ජාතික අභිලාෂ ගොඩනැගෙන්නේ. ඒ නිසා ඊටාම පැහැදිලි කාරණාවක් ඔබ තේරුම් ගන්න දුවේ පුතේ, කිසියම් රටක ජාතික බලයට සමානුපාතිකව තමයි එම රටේ ජාතික අභිලාෂ ගොඩනැගෙන්නේ. හොඳයි. දැන් ඔබ මෙතනදී ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ඔබ දැන් තේරුම් ගත්තා මේ ජාතික බලයක් ගොඩනැගෙන්නේ කොහොමද, මොකද්ද ජාතික බලයක් කියන්නේ කියන කාරණාව ඔබ තේරුම් ගත්තා. ඔබ තේරුම් ගත්තා ජාතික බලයට සමානුපාතිකව ජාතික අභිලාෂ ගොඩනැගින කියලා. දැන් අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මොකද්ද ජාතික අභිලාෂ කියන්නේ කියන කාරණාව. ඒ අනුව අපි තේරුම් ගමු ජාතික අභිලාෂ කියන්නේ මොනවද කියන කාරණා පිළිබඳව. ජාතික අභිලාෂයක් කියන්නේ ජාතීන් සිය දේශපාලන හැසිරීමේදී දීර්ඝ කාලීන වශයෙන් සිය ආරක්ෂාව වගේම තමන්ගේ දියුණුව සෞභාග්‍ය පිණිස දරන්නා වූ අභිලාෂයන් සහ ආශාවන්ට තමයි අපි ජාතික අභිලාෂ කියලා මෙතන නිර්වචනය කරන්නේ. එතකොට ඔබට පැහැදිලිව මෙතන පේනවා ජාතියක් විදිහට දිගු කාලීනව තමන්ගේ රටේ දියුණුව ආරක්ෂාව දියුණුව පිණිස කිසියම් ජාතියකට තියෙනවා නම් කිසියම් අභිලාෂයක් ආශාවක් අන්න ඒකට අපි කියනවා ජාතික අභිලාෂ කියලා. එතකොට ලෝකයේ ඕනෑම ජාතියකට ජාතික අභිලාෂ තියෙනවා. හැබැයි ඒ ජාතික අභිලාෂ ගොඩනැගෙන්නේ දැන් ඔබ දන්නවා
ජාතික බලයට සමානුපාතිකව තමයි ජාතික අභිලාෂ ගොඩනගන්නේ. හොඳයි, මේ ජාතික අභිලාෂ මුදුන්පත් කරගන්න මොන වගේ මාධ්‍යද පවතින්නේ? ජාතික අභිලාෂ තියෙනවා කියලා අපි කිව්වා. ඒක ජාතික බලය මත ගොඩනගෙනවා කියලා කිව්වා. ඒක පරිමාණව. එතකොට ඒවා මුදුන්පත් කරගන්න ඕනේ. ඒවා ඉටු කරගන්න ඕනේ. ඒවා ඉටු කරගන්න ජාතික අභිලාෂ ඉටු කරගන්න මුදුන්පත් කරගන්න මොනවාද තියෙන මාධ්‍ය? ප්‍රධානම ප්‍රශස්තම ඉහළම මාධ්‍ය විදිහට අපි සඳහන් කරනවා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය. එතකොට මේක තමයි මෑත නෙමේ ඉතිහාසයේ අපි හඳුනා ගන්න ඊටාම ප්‍රශස්ත මට්ටමේ ඉහළම මාධ්‍ය විදිහට සඳහන් කරන්නේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව. කොහොමද මේ ක්‍රියාත්මක කරන්නේ? විදේශ ප්‍රතිපත්තිය හරහා. එතකොට කිසියම් රටක විදේශ ප්‍රතිපත්තියේ සාර්ථකභාවය හෝ අසාර්ථකභාවය මත ඒ රටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් වල ප්‍රබලතාවය හෝ දුබලතාවය බලපානවා. එතකොට විදේශ ප්‍රතිපත්තිය තාම ප්‍රබල වෙන්න ඕනේ. එහි ප්‍රබලතාවය මත එම රටේ පවතිනා වූ ජාතික අභිලාෂ මුදාහැරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ඊටාම පැහැදිලිව අපිට පේනවා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා බිඳ වැටිච්ච රාජ්‍යයන් වල ජාතික අභිලාෂ මුදුන්පත් කරගන්න විදිහක් නැහැ. එතකොට මේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ක්‍රියාත්මක කරන්න ඊටාම පැහැදිලිව එම සම්බන්ධතා ඉහළ මට්ටමින් ලෝකේ අනිකුත් රාජ්‍යයන් එක්ක පවත්වා ගත යුතුයි. ඒ නිසා ඒ පවත්වන්න තියෙන ප්‍රතිපත්තියට අපි කියනවා විදේශ ප්‍රතිපත්තිය කියලා. මේ විදේශ ප්‍රතිපත්තිය ඊටමත් ඉහළ මට්ටමක තියෙන රාජ්‍යයන් තමයි ඊටාම පැහැදිලිව ජාතික අභිලාෂ ඊටාම පහසුවෙන් මුදුන්පත් කරගන්න පුළුවන් රාජ්‍යයන් විදිහට අපි පිළිගන්නේ. දෙවෙනි කාරණාව විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ප්‍රචාරණය. දැන් ඔබ දන්නවා ද්වේපතේ සමහර මේ ප්‍රචාරණය කියන්නේ ඕනම දෙයකට මාධ්‍යයක්නේ. මේ ප්‍රචාරණය තුලින් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. එතකොට මේ සමහර රාජ්‍යයන් අපි දැකලා තියෙනවා තමන් පිළිබඳව ලෝකයේ තුල සත්‍ය හෝ අසත්‍ය ප්‍රචාරය කරනවා. තමන්ට තියෙන යුදමය හැකියාව, න්‍යෂ්ටික අවි පිළිබඳව තමන්ට තියෙන හැකියාව මේ ලෝකයට පේන්න සමහරලාට යුද්ධයකුත් නෙමෙයි. සමහරලාට මේ ලෝකයට පේන්න න්‍යෂ්ටික අවි අත්දැක බැලීම් සිදු කරනවා. එතකොට මේක එක්තරා ආකාරයකට අපි දැක්කා මෑත කාලීනව උතුරු කොරියාව සම්බන්ධයෙන් දකුණු කොරියාව සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නේදී. එතකොට මේ න්‍යෂ්ටිකාවි අත්දැක බැලීම් එක්තරා ආකාරයකට ඊටාම පැහැදිලිව මේ ලෝකයට ප්‍රදර්ශනාත්මකව ලෝකයට ප්‍රචාරය කරනවා අපිට මේ වගේ බලයක් තියෙනවා කියලා. මෑත කාලීනව ඉරානය සම්බන්ධයෙන් ප්‍රශ්නයත් මේ වගේ. එතකොට අපිට පේනවා ඊටාම පැහැදිලිව ලෝකේ සමහරෙක් රාජ්‍යයන් තමන්ගේ ජාතික බලය ලෝකයට පෙන්වීම සඳහා ප්‍රබලතාවය පෙන්වීම සඳහා යම් යම් සත්‍ය හෝ අසත්‍ය ප්‍රචාරණය කිරීම කරනවා. එතකොට ඒ තුල සත්‍ය තියෙන්න පුළුවන් අසත්‍ය තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඒකෙන් සිදුවෙන්නේ ඒ රටේ ජාතික අභිලාෂ මුදුන්පත් කරන්න පුළුවන් ජාතික බලයක් ගොඩනැගෙන එක. ඒ නිසා මේ ජාතික අභිලාෂ මුදුන්පත් කරගන්න ඊතරම් ප්‍රශස්ත මට්ටමේ නොවන ක්‍රියාමාර්ගයක් විදිහට ප්‍රචාරණයත් භාවිතා කරනවා. ඊළඟට දුවේපතේ අපි බලන්න මෙතන තියෙනවා ආර්ථික උපාය මාර්ග. දැන් මේක බොහෝ රාජ්‍යයන් වල ක්‍රියාත්මක වන්නා වූ උපාය මාර්ගයක් විදිහට අපි දකිනවා මේ ආර්ථික ගිවිසුම් සහ ණය ආධාර ලබා දීම කියන කාරණාව. දැන් අපි දැකලා තියෙනවා ලෝකයේ බොහෝ රාජ්‍යයන් තවත් රාජ්‍යයන් එක්ක ගොඩක් වෙලාවට සහයෝගීතා ගිවිසුම් වලට අත්සන් කරනවා. ඒ වගේම තමයි ණය ආධාර ලබා දෙනවා. එතකොට තමන් බොහෝ රාජ්‍යයන් ණය ආධාර මත තමයි මේ යැපෙන්නේ. එතකොට අපිට පේනවා ආර්ථික වශයෙන් ගොඩනැගෙන්නා වූ උපාය මාර්ග ඊටාම පැහැදිලිව මේ ජාතික අභිලාෂ මුදුන්පත් කරගන්න මාධ්‍යයක් බවට පත් කරගන්නවා. ඒත් එක්කම තමයි සංධානගත වීම හා ගිවිසුම්ගත වීම. දේශපාලන ආර්ථික ආරක්ෂක වශයෙන් සංවිධාන ඇති කර ගැනීම. උදාහරණ නේටෝ සංවිධානය, ඒ වගේම යුරෝපා සංවිධානය වගේ සංවිධාන මේ සංගමය වගේ සංවිධාන ගොඩනැගීම හරහා සංධානගත වීම හරහා ගිවිසුම්ගත වීම හරහා ඊටාම් පැහැදිලිව තමන්ගේ ජාතික අභිලාෂ
මුදුන්පත් කරගන්නා මාධ්‍යයක් බවට පත් වෙනවා. ඒත් එක්කම තමයි මේ අභිමතානුසාරී බලය. දැන් මේක ඊතරම් ප්‍රශස්ත ක්‍රියාමාර්ගයක් නෙමෙයි. ඊටාම් පැහැදිලිව සමහර රාජ්‍යයන් බලය යොදවීම කෙලින්ම තමන්ගේ ජාතික අභිලාෂ මුදුන්පත් කරගන්න කෙලින්ම තවත් රාජ්‍යයකට ආක්‍රමණය කරනවා. එහෙම නැත්නම් විනිවිද කරන ක්‍රියාවලිය කියන්නේ රහස් ඔත්තු සේවා හරහා තම වෙනත් රටවල් වල පාලනය අවුල් කරනවා. එහෙමත් නැත්නම් ඒ පාලනය අවුල් කළා ඊට පස්සේ ඒවට හමුදා යොදවලා ඒ පහර දීලා මේ යුද්ධය තුලින් ඒ රටවල් වල පාලන බලය තමන්ගේ යටතට ගන්න. මේ වගේ ක්‍රියාදාම අදත් ලෝකේ අපි ඊටාම් පැහැදිලිව දකින්න තියෙන කාරණා. එතකොට අපිට පේනවා මේ අභිමතානුසාරී බලය කියන කාරණාව ඊටාම පැහැදිලිව සමහරෙක් රාජ්‍යයන් ලෝකේ බලගත් රාජ්‍යයන් වර්තමානයේ තුලත් පාවිච්චි කරනවා තමන්ගේ ජාතික අභිලාෂ මුදුන්පත් කර ගැනීම සඳහා. ඉතින් මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබට යම් ආකාරයේ තාමත් කෙටි ප්‍රශ්නයක් යොමු කරන්න. ඒ තමයි ජාතික අභිලාෂ මුදුන්පත් කරගන්නා මාධ්‍යයන් දෙකක් සඳහන් කරන්න. බොහොම සරල ප්‍රශ්නයක්. ජාතික අභිලාෂ මුදුන්පත් කරගන්නා මාධ්‍යයන් දෙකක් සඳහන් කරන්න. එතකොට ඔබට පේනවා මාධ්‍යයන් දෙක ඉතාම සරල උත්තරයක්. ඒ තමයි මොකද්ද? රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය සහ ප්‍රචාරණය. ඒකට උත්තර විදියට පිළිතුරු විදියට අපිට සපයන්න පුළුවන්. හොඳයි. දැන් ජාතික අභිලාෂ පිළිබඳව සාකච්ඡා කරමින් අපි ඉන්නේ. ඒ සාකච්ඡාව අවසානයේ අපි බලාපොරොත්තු වෙනවා ඊට අදාළ වන්නා වූ ඇගීමක් ඔබට ලබා දෙන්න. ඒ තමයි මොකද්ද? රටක ජාතික බලය ජාතික අභිලාෂවල ස්වરૂපය තීරණය කරයි සාකච්ඡා කරන්න. දැන් ඔබට පැහැදිලිව දුවේපොතේ අපි තේරුම් කළ දුන්නා රටේ ජාතික බලය මතයි ජාතික අභිලාෂ තීරණය වෙන්නේ කියන කාරණාව. එතකොට ඔබ මේක ඇතුලේ සාකච්ඡා කරන්න ඕනේ රටේ ජාතික බලයක් කියන්නේ මොකද්ද? ජාතික බලය කොහොමද ගොඩනැගෙන්නේ? ඒ ජාතික බලය සමානුපාතික ගොඩනැගෙන්නා වූ ජාතික අභිලාෂ වල ස්වરૂපය තීරණය කරනවා ජාතික බලය තුලින් ඒ තීරණය කරන ආකාරය පිළිබඳව ඔබ මෙතෙන්දී සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ ඇගීම මේ ජාතික අභිලාෂ වලට අදාළව ගොඩනැගෙන ඇගීමක් බවට පත් වෙනවා. හොඳයි. ඒත් එක්කම අපි ඊළඟට ඔබට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන මේ සමකාලීන ලෝක දේශපාලනික ප්‍රවණතා පිළිබඳව අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපිට පේනවා දැන් මම දේශපාලනය පිළිබඳව මුලින්ම සඳහන් කරනකොට කිව්වා ජාත්‍යන්තර දේශපාලනයේ ජාත්‍යන්තර දේශපාලනය කියන්නේ පුදුමාකාරයක යම් ආකාරයක ප්‍රවණතා පෙන්눔 කරන ඉතාම වේගයෙන් වෙනස් වන ප්‍රපංචයක් විදියට අපි මුලිනුත් අපි හඳුනාගත්තා. එතකොට ඔබට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි දුවේපතේ පසුගිය සියවසක වගේ කාලය තුල ලෝක දේශපාලනය ඉතාම පැහැදිලි වෙනස්කම් වලට ඒ වගේම තමයි පැරණි කඳවුරු බිඳ වැටිලා නව කඳවුරු බිහි වෙලා මේ වගේ නව ප්‍රවණතා රැසක් ලෝක දේශපාලනය තුල මේත කාලයක් දක්වා පෙන්눔 කරලා තියෙනවා අතීතයේ සිට. එතකොට අපිට පේනවා මෙන්න මේ සමකාලීන ප්‍රවණතා මොනවාද කියන එක අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අන්නේ කාරණා පිළිබඳවයි ඔබේ අවධානය මේ යොමු කරන්නේ. එතකොට අපි බලමු ලෝක දේශපාලනයේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇති වූ දේශපාලන ප්‍රවණතාවය උනේ යුරෝපයේ කේන්ද්‍රීය වූ බලතුලනය අවසන් වීම. අපි දැක්කා ලෝකයේ මේ කාර්මික විප්ලවයත් එක්ක යුරෝපා රාජ්‍යන් වල ආර්ථික සහ දේශපාලන සහ යුදමය අතින් තාම සුවිශාල හැකියාවක් ගොඩනැගිලා තිබා. උන් තමයි අධිරාජ්‍යවාදය සඳහා ගමන් කළේ. එතකොට දෙවන ලෝක යුද්ධය කියන්නේ අධිරාජ්‍යවාදයේ අවසානය. ඒතර ඒකේ ප්‍රතිඵලය බවට පත් වෙන්නේ යුරෝපයට තියෙන කේන්ද්‍රීයභාවය යම් ආකාරයක අවසන් වීමට. ඒකට තවත් හේතුවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් එක්තරා ආකාරයකට ඇමරිකාව මේ යුරෝපය කේන්ද්‍රීය කරගත් ධනවාදී කඳවුරේ ප්‍රමුඛ රාජ්‍යයක් ලෙස ඉදිරියට පැමිණීම. ඒ නිසා අපි දකින්න තිබ්බා මේ ධනවාදී කඳවුර තුල ඊටාම් පැහැදිලිව ඇමරිකාව සහ යුරෝපා රාජ්‍යයන් ධනවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර නියෝජනය කරන්න පටන් ගන්නවා මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. එමනම් ධනවාදී කඳවුර යම් ආකාරයක වෙනසකට ලක් වෙනවා කියන කාරණාව මෙතෙන්දී අපිට සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි මොකද්ද? යුරෝපයට පමණක් කේන්ද්‍රීය වෙච්ච ධනවාදී කඳවුර ඇමරිකාවයි යුරෝපයයි කේන්ද්‍ර කරගෙන ධනවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුර නිර්මාණය වීම. හොඳයි.
එතකොට මේ ඊළඟට අපි අවධානය යොමු කරනවා මේ රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර විදිහට තවත් කඳවුරක් ලෝක දේශපාලනික බලතුලනය තුල අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි කලින් සඳහන් කළේ ධනවාදී කඳවුර ඒ ඇවිල්ලා යුරෝපයේ සහ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ගොඩනගෙන්නා වූ ධනවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ඊළඟට රුසියාව මුල් කරගෙන ගොඩනගෙන්නා වූ සමාජවාදී කඳවුර සමාජවාදී රාජ්‍යයේ කඳවුර. මේ විදිහට අපි දකිනවා ලෝක දේශපාලනය තුල දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඊටම පැහැදිලිව සමාජවාදී හා ධනවාදී වශයෙන් කඳවුරු දෙකකට බෙදීමක් දකින්න තිබ්බා. මේ කඳවුරු දෙකකට බෙදීම විභේදනය වීම අපි සඳහන් කරනවා දුවේ පුතේ ද්විද්‍රවීය ලෝක ක්‍රමයක් ගොඩනගා ගැනීම කියලා. මේ අනුව අපි සමාජවාදී කඳවුර හා ධනවාදී කඳවුර වශයෙන් කඳවුරු දෙකකට බෙදීම අපි සඳහන් කරනවා ද්විද්‍රවීය ලෝක ක්‍රමයක් ගොඩනගා ගැනීම කියලා. එතකොට අපි පැහැදිලිව ගෝලීය දේශපාලනික ප්‍රවණතා ගැන සාකච්ඡා කරනකොට මුලින්ම අපි තේරුම් ගන්න ඕන එකක් තමයි ත්‍රිද්‍රවීය ලෝක ක්‍රමයක් තමයි පැහැදිලිවම ගොඩනැගිලා තිබ්බේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවත්. ඒතර මේ తত্ত্বය ඉන් අනතුරුව තමයි වෙනසකට භාජනය වෙන්නේ. අපි සාකච්ඡා කරමු ඒ පිළිබඳව. මේ ත්‍රිද්‍රවීය කඳවුරු ක්‍රමය 1980 දශකයේදී තමයි අර්බුදකාරී තත්ත්වයකට එන්නේ. කියන්නේ යම් ආකාරයක දශක ගණනාවකින් අනතුරුව දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ 1980 දශකයේ වෙනකොට මේ ත්‍රිද්‍රවීය කඳවුර යම් ආකාරයක බිඳ වැටීමක් සිද්ධ වෙනවා. අපි බලමු මේ කඳවුරු දෙකෙන් මොන කඳවුරද යම් බිඳ වැටීමක් සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි අවධානය යොමු කරමු. ඒ අනුව ඔබට පේනවා රුසියානු කොඩියත් එක්ක රුසියාව තමයි මෙතනදී මූලිකම කාරණාව බවට පත් වෙන්නේ. මේ රුසියාවේ පාලනයේ සිදුවෙච්ච යම් ආකාරයක වෙනස් වීම. මේ වෙනස් වීම සිදු කරන්න මුල් වෙනවා රුසියාවේ ජනාධිපතිවරයෙක් වෙච්ච මිහායිල් ගර්බොජොව්ගේ පාලන කාලය. ඔහු සමාජවාදයේ පිළිබඳ ලෝකයේ පළමු සමාජවාදී රාජ්‍ය මේ රාජ්‍ය සමාජවාදී හරය පැත්තකට දාලා ඔහු එක්තරා ආකාරයකට ධනවාදීට සමීප වෙච්ච ආර්ථික ප්‍රසංස්කරණයක් හඳුන්වා දෙනවා 1980. එතකොට අපිට පේනවා මේ මිහායිල් ගර්බොජොව්ගේ පාලන සමයෙන් අනතුරු රුසියාව යම් ආකාරයක සමාජවාදී ප්‍රතිපත්තිවලට පිටුපාලමින් යම් ආකාරයක ධනවාදී ආර්ථික ප්‍රසංස්කරණයක් දක්වා ගමන් කිරීම. මෙය එක්තරා ආකාරයේ සමාජවාදී කඳවුරට එල්ල වුණු මරු පහරක්. මොකද සමාජවාදී කඳවුරේ ප්‍රධානම රාජ්‍ය රුසියාව. ඒතර රුසියාවේ සිදුවන මේ ආර්ථික වෙනස් වීම පරිවර්තනය ලෝව සමාජවාදී කඳවුර අර්බුදකාරී තැනකට තල්ලු වුණා. මේ නිසා බොහෝ විචාරකයන් පෙන්වා දුන්නා සමාජවාදී කඳවුරේ අවසානය මේන් සනිටුහන් වේවි කියන කාරණාව. හොඳයි බලමු සමාජවාදී කඳවුරේ අනිත් රාජ්‍යයන්ට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. චීනයත් ඔබ දන්නවා වර්තමානයේ තාමත් වේගයෙන්ම සංවර්ධිත රාජ්‍යයක් විදියට ගමන් කරන්නේ. මේ සංවර්ධිත භාවයට හේතුව තමයි චීනීය සමාජවාදී ප්‍රතිපත්ති කොමියුනිස්ට් ප්‍රතිපත්තිත් එක්ක සිටපු රාජ්‍යයක් ඉතිහාසයේ ඉඳලා. නමුත් මේ తত্ত্বය යම් ආකාරයක වෙනසකට ලක් කරනවා. ඒත් 1980 දශකයේ තුල තමයි මේ වෙනස්කමත් වෙන්නේ. ඒ තමයි කොමියුනිස්ට් චීනයේ නායක ඩෙන් සියාओपिंगගේ ආර්ථික ප්‍රසංස්කරණ. ඔහු විසින් හඳුන්වා දෙනවා ප්‍රාග්ධනය මුල් කරගත් ආර්ථික ප්‍රසංස්කරණයක් ඔහු විසින් හඳුන්වා දෙනවා. එතකොට අපිට පැහැදිලිව චීනය තමන්ගේ ආර්ථික ගමන් මාර්ගය වෙනස් කරනවා සමාජවාදී ප්‍රතිපත්ති කොමියුනිස්ට් ප්‍රතිපත්ති අකුලා ගනිමින් ධනවාදයට මුල් වෙච්ච ප්‍රාග්ධනය මුල් කරගත් ආර්ථික ප්‍රසංස්කරණයකට චීනය ළඟා වෙනවා. අද ලෝක වෙළඳපොළට බොහෝ නිෂ්පාදනයන් යොමු කරන්නේ චීනය. ඒ නිසා අපිට පේනවා චීනය අද ලෝක වෙළඳපොලේ කොයිතරම් ස්ථානයක් හිමි කරගෙන තියෙනවාද කියන. මේ කාරණාවම තමයි ඇමරිකාව සහ චීනය අතර යම් ආකාරයක ගැටලු උස්සන්න වෙමින් පැවතෙන්නේ. මෑත කාලීනවත් අපි දැක්කා චීනයේ හුවාවි සමාගමට ඇමරිකාව විසින් මයික්‍රොසොෆ්ට් ආයතනය විසින්
ලබා දුන්නු යම් ආකාරයක ප්‍රබල ප්‍රහාරයක්. මේ අනුව අපට පේනවා චීනීය ලෝක වෙළඳ පොලේ යම් ආකාරයක ප්‍රබල ස්ථානයකට පැමිණෙන තියෙනවා. මේ චීනයේ මේ ගමන් මාර්ගය මේ ආර්ථික ප්‍රසංස්කරණත් එක්ක පටන්ගත් ගමන් මාර්ගයක් විදිහට තමයි අපිට පේන්නේ. ඒ නිසා චීනයත් අද යම් ආකාරයක සමාජවාදී ප්‍රතිපත්ති වලට වඩා එහාට ගිය ප්‍රතිපත්ති ධනවාදී ප්‍රතිපත්තිත් එක්ක මිශ්‍ර වෙලා තිනවා. අද චීනීය ලෝකයේ ප්‍රධාන ආයෝජකයෙක් බවට පත් වෙලා තිනවා කියන කාරණාව ඊටාම පැහැදිලිව ඔබත් දන්න කාරණාවක්. එතකොට සමාජවාදී ප්‍රතිපත්ති තුල හිටපු නැගෙනහිර ජර්මනියට මොකද උනේ? නැගෙනහිර ජර්මනිය ප්‍රධාන වශයෙන්ම බටහිර ජර්මනිය සමග එකතු වෙලා ජර්මානු ෆෙඩරේෂනය නිර්මාණය කරගන්නවා. මේ එක්තරා ආකාරයේ සමාජවාදී ධනවාදී හාත්වල බැඳ ගැනීමක්. ඒ නිසා අපිට පේනවා සමාජවාදී රටවල් ලෝකේ සමාජවාදී කඳවුර යම් ආකාරයක අර්බුදකාරී තැනකට ගමන් කිරීමක් මේ ගෝලීය දේශපාලනික ප්‍රවණතා තුළ පැහැදිලිව දකින්න තියෙන කාරණාව තියෙනවා. දැන් අපි කතා කළා රුසියාවේ වෙනස් වීම, චීනයේ වෙනස් වීම, දැන් අපි කියනවා නැගෙනහිර ජර්මනියේ වෙනස් වීම. දැන් මේ අනුව අපිට කියන්න වෙන්නේ මොකක්ද? සමාජවාදී කඳවුර, ධනවාදී කඳවුර වශයෙන් තිබුණු ද්විද්‍රවීය ලෝක ක්‍රමය පැහැදිලි ලෙසම දුර්වල වෙලා යනවා. ඒකට හේතුව තමයි සමාජවාදී කඳවුරේ බිඳ වැටීම. සමාජවාදී කඳවුර අර්බුදකාරී තැනකට ගමන් කිරීම. ඒ නිසා ද්වේපුතේ තේරුම් ගන්න ලෝක දේශපාලනික ප්‍රවණතාවයක් විදිහට 1980 දශකය ළඟා වෙන විට 80 දශකයේ තුල ඉතාම පැහැදිලිව සිදුවෙච්ච දෙයක් තමයි ලෝකයේ තිබුණු කඳවුරු දෙකකට බෙදීම. එහෙම නැත්නම් ද්විද්‍රවීය ලෝක ක්‍රමය පැහැදිලිවම දුර්වල වෙලා කවුද එහෙනම් බලවත් වෙන්නේ? බලවත් වෙන්නේ බටහිර කඳවුර ජයග්‍රාහී ස්ථානයක් කරා ගමන් කිරීම. ඒ කියන්නේ ධනවාදී කඳවුර ඇමරිකාව යුරෝපයේ මුල් කරගත් ධනවාදී කඳවුර ජයග්‍රාහී ස්ථානයක් කරා ගමන් කරනවා මේ 80 දශකයෙන් පස්සේ. එහෙමනම් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්න උත්සාහ කළා මේ தત્ත්වය පිළිබඳව. ඒ තමයි සැමුවෙල් හන්ටින්ටන් සහ ෆ්‍රැන්සිස් ෆුකුයාමා යන ඇමරිකානු මහාචාර්යවරුන් දෙදෙනාගේ අදහස වුණා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝලීය මතවාදයට පත්වන ලකුණු දැන් පහළ වෙලා තියෙනවා. සමකාලීනව පහළ වෙලා තියෙනවා. එම නිසා ෆුකුයාමා 1992 දී The End of the History and the Last Man කියලා ඉතිහාසයේ අවසානය සහ අන්තිම මිනිසා කියලා කෘතියේ ග්‍රන්ථයේ ඔහු සඳහන් කරනවා කොමියුනිස්ට් ක්‍රමේ බිඳ වැටීම ලිබරල් වාදයේ අවසාන ජයග්‍රහණයේ බව. මෙය මිනිස්යාගේ දෘෂ්ටිවාදීමය පරිණාමයේ ආණ්ඩු ක්‍රමයේ අවසාන ස්ථානයක් සලකුණු කළ වග ඔහු එහිදී සඳහන් කරනවා. එතකොට දුවේ පුතේ අපිට පේනවා මේ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්න උත්සාහ ගත්තේ ඊටාම පැහැදිලිව ලෝකයේ සමාජවාදී කඳවුර අර්බුදකාරී වීම කියලා මේ අපි අදහස් කරන්නේ සමාජවාදයෙන් යම් ආකාරයකට එළියට ඇවිල්ලා යම් ආකාරයේ ධනවාදී ආර්ථික ප්‍රසංස්කරණත් එක්ක අත්වල බැඳ ගැනීම මේ කාරණාවත් එක්ක බටහිර කඳවුර එහෙම නැත්නම් ධනවාදී කඳවුර යම් ආකාරයක ප්‍රබලතාවයක් කරා ගමන් කිරීම අපිට මෙතෙන්දී සඳහන් කරන්න පුළුවන්. මේ දේශපාලන ඇමරිකානු මහාචාර්යවරුන් දෙදෙනා ඊටාම පැහැදිලිව පෙන්වා දෙන්න උත්සාහ කරනවා මෙය තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අවසාන ජයග්‍රහණය. ඒ කියන්නේ ඔවුන්ට විකල්පයක් වෙච්ච, ඔවුන්ට අභියෝගයක් වෙච්ච සමාජවාදී කඳවුර අර්බුදකාරී තැනකට තල්ලු වුණා කියන කාරණාව තමයි ඔවුන් මෙතනින් කියන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා ගෝලීය දේශපාලනික ප්‍රවණතාවයන් තුළ ඊටාම පැහැදිලිව ද්විද්‍රවීය කඳවුරු ක්‍රමය ඊටාම අභියෝගයෙන් ලක් වෙමින් බටහිර ධනවාදී කඳවුර ඊටමත් පැහැදිලිව ඉදිරි ගමන් මාර්ගයක් කරා ගමන් කරපු ආකාරය. හොඳයි. මේ අනුව අපිට පේන්න තියෙන කාරණාවක් තමයි පුතේ ඇමරිකාව යන තනි බලවතා කේන්ද්‍ර කරගෙන ඒක බලද්‍රවීය ලෝක ක්‍රමයක් කරා ගමන් කරන්න පුළුවන් කියන විශ්වාසය. මේ ගැන දේශපාලන විචාරකයෝ අදහස් දැක්වුවා මේ තත්ත්වයේ තුල වෙන්න පුළුවන් දේ තමයි ඇමරිකාව මුල් කරගෙන ලෝකේ ප්‍රබලම අති ප්‍රබල රාජ්‍ය ඇමරිකාව ලෝකයේ තනි පාලනය කරන්න පුළුවන් රාජ්‍යයක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. එම තත්ත්වයේ තුල ඇමරිකාව මුළු ලෝකයේම බලවතා බවට පත් වෙනවා. ඇමරිකාව විසින් මේ ලෝකයේ පාලනය කරන පාලනයක්
ගෝලීය පාලනයක් ලෝක පාලනයක් ආරම්භ වෙනවායි කියන කාරණාව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙන්න උත්සාහ කරා. එම తත්වය ඊටාම පැහැදිලිව ඇමරිකාව විදහා දක්වමින් ලෝකේ පාලකයා ඇමරිකානු ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපතිවරු ලෝකයේ පාලනය කරන්න යම් ආකාරයක උත්සාහයක් ගත්තා. ඒ අනුව මේ දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්න අදහස් පරිදිම ඇමරිකාව ලෝක බලවතා විදිහට දිගින් දිගටම ගමන් කළාද? කෙසේ වෙතත් මේ තත්ත්වය යම් ආකාරයක වෙනසකට භාජනය වෙන එක හේතුවක් තමයි අපි සඳහන් කරන්නේ. රුසියාව මුල් කරගත් පශ්චාත් කොමියුනිස්ට් රටවල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් බවට පත් වුණාද? නැහැ. මෙතෙන්දී සඳහන් කළ යුතුයි දේශපාලන විචාරකයන්ගේ විග්‍රහය උනේ රුසියාව මුල් කරගත් සමාජවාදී රටවල් සමාජවාදී අතහැර දැම්මට පස්සේ පශ්චාත් කොමියුනිස්ට් රටවල් මෙන්න මේවා අර ගෝලීය ධනවාදීන්ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතවාදී වැළඳගනී කියලා බොහෝ දෙනාගේ විශ්වාසය තිබ්බා. ඒ අනුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගෝලීය මතවාදී බවට පත් වේ කියලා ගොඩක් දෙනා විශ්වාස කළා. හැබැයි ඒක ඉපරිද්දෙන් සිදු වුණේ නැහැ. ඒ තමයි මේ රුසියාව මුල් කරගත් පශ්චාත් කොමියුනිස්ට් රටවල් යම් ආකාරයක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තකට දාලා ඒ රටවල් වල ගොඩනැගෙන්නා වූ තනි ආධිපත්‍යයක් සහිත පාලන ක්‍රමයක් සඳහා ගමන් කිරීම. මේ එක්තරා ආකාරයකට අර අපි අපේක්ෂා කරපු තත්වය ලෝකයේ අපේක්ෂා කරපු තත්වයට වඩා හාත්පසින්ම වෙනස් වූ තත්වයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ අනුව අපිට පේනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගෝලීය මතවාදයට බවට පත් වුණේ නැහැ කියන කාරණාව. එතකොට මේ අපි සාකච්ඡා කරපු කරුණු තුලින් ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා රුසියාව සහ ඇමරිකාව වශයෙන් ඇතිවෙච්ච ද්විද්‍රවීය කඳවුරු ක්‍රමය සමාජවාදී කඳුරේ රාජ්‍යයන් යම් ආකාරයක ධනවාදී ප්‍රසංස්කරණ හේතුවෙන් අර්බුදකාරී වීමත් ඉන්නරතුරුව එම සමාජවාදී රාජ්‍යයන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වැළඳ නොගැනීමත් හේතුවෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂිත මට්ටමට ගෝලීය මතවාදයේ බවට පත් වුණේ නැහැ කියන කාරණාව මෙතනදී අපිට නිගමනය කරන්න පුළුවන් වෙනවා. කෙසේ වෙතත් එතනින් එහාට අපි සාකච්ඡා කරනවා 80 90 දශකයෙන් පසුව රාජ්‍ය යම් ආකාරයක ගෝලීය වශයෙන් ඇතිවෙච්ච ප්‍රවණතාවයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් මේ රාජ්‍ය හා කලාප ගණනාවක් ජාත්‍යන්තර දේශපාලනයේ බලතුරනේ නව රැඟුම්කරුවන් බවට පත්වීම යන ආකාරයක් අපිට දකින්න දෙනවා. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ දුවේ පුතේ මේ කලාපීය වශයෙන් සිටින රාජ්‍යයන් සමහරවිට කලාපෙන් ඔබට ගිහිල්ලා කලාපීය වශයෙන් ඉන්න රාජ්‍යයන් මේ ජාත්‍යන්තර දේශපාලනයේ යම් ආකාරයක කලාප බලවතුන් විදිහට යම් ආකාරයක සංවිධාන හෝ වෙන යම් ආකාරයේ නැගී සිටීමක් සිදු වෙනවා කියන කාරණාව. ඒතර අපි මෙතෙන්දී මුලින්ම අපි සඳහන් කරන්නේ මේ යුරෝපා සංගමය හැබැයි බිහි වෙන්නේ 1973 වසර ගණන 47කට පස්සේ තමයි එංගලන්තයේ යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්නේ. කෙසේ වෙතත් අපි දකිනවා මේ යුරෝපා සංගමයේ වගේම තවත් කලාපීය බලවත් සංවිධාන ගොඩක් බිහි වෙනවා මේ කාලේ සමකාලීන වෙනකොට. ඒත් එක්කම තමයි මේ කලාපීය බලවත් රාජ්‍යයන් ගණනාවක් අපිට පසු කාලේ දකින්න තියෙනවා. එතකොට අපි ගත්තොත් නැගිහිර ආසියාතික රාජ්‍ය ආර්ථික වශයෙන් බලවත් වෙමින් ආසියන් කලාපීය ආර්ථික හවුල ආසියානු කලාපීය ආර්ථික හවුල පිහිටුවාගෙන තියෙනවා. ඒ වගේම යුරෝපීය රටවල් එකතු වෙලා යුරෝපා සංගමය පිහිටුවාගෙන තියෙනවා. එතකොට අපිට පේනවා ආසියානු සංවිධානය සහ යුරෝපා සංගමය එක්තරා ආකාරයක මේ කලාපීය බලවතුන් විදිහට පෙනී සිටීමක්. එතකොට ලෝකයේ ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ උත්සාහ කරේ ඇමරිකාව තනි බලවතා විදිහට ගෝලීය මතවාදයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මවට පත් වෙයි කියන විශ්වාසය. නමුත් ඒක නෙමේ සිද්ධ වෙලා තියෙන්නේ මේ කලාපීය ආර්ථික හවුල් හෝ කලාපීය සංවිධාන බිහි වෙමින් කලාපීය බලවතුන් නිර්මාණය වීම. ඒ නිසා අපි මෑත කාලීන හඳුනා ගන්න ප්‍රබල මේ බලවත් රාජ්‍යයන් ගණනාවක් අපි හඳුනා ගන්නවා බ්‍රික්ස් එකතුව කියලා අපි මේකට කියනවා. බ්‍රික්ස් එකමුතුව තුල තියෙනවා බ්‍රසීලය තියෙනවා, රුසියාව තියෙනවා, ඉන්දියාව, චීනිය සහ දකුණු අප්‍රිකාව මේ සමස්ත එකතුවට තමයි බ්‍රික්ස් කියලා හඳුන්වන්නේ. මේ රාජ්‍යයන් අද වෙන විට ලෝකේ නැගී යන බලවත් රාජ්‍යයන් විදිහට අපි හඳුනා ගන්නවා. දැන් එහෙමනම් මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? හිතුවේ ඇමරිකාව ඒකද්‍රවීය
පාලනයක් පිළිබඳව තමයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරේ. නමුත් සිද්ධ වුණේ ඒක නෙමෙයි. මෙන්න තමයි මේක තමයි මේ ජාත්‍යන්තර දේශපාලනයේ ගෝලීය ප්‍රවණතාවය සිදු වුණේ ලෝක දේශපාලන ක්‍රමය බහුද්‍රවීය ලෝක ක්‍රමයක් බවට පරිවර්තනය වීම. ඒ නිසා අපිට මේක පැහැදිලිව කලාපීය බලවත් රාජ්‍යයන් දිහා බැලුවම අපිට පේනවා. ඒ නිසා එක පැත්තකින් චීනය බලවත් වෙලා තිනවා, රුසියාව, ඒ වගේම දකුණු අප්‍රිකාව, අපේ ආසන්නම ඉන්දියාව, බ්‍රසීලය මේ රාජ්‍යයන් බලවත් රාජ්‍යයන් බවට පත් වෙමින් පවතිනවා. එතකොට අපිට පේනවා තව පැත්තෙන් යුරෝපයේ රාජ්‍ය අතර එංගලන්තය බලවත් රාජ්‍යයක් විදිහට හඳුනා ගන්නවා. ඒතර අපිට පේනවා මේ කලාපීය බලවතුන් නිර්මාණය වීම කියන කාරණාව ඉතාම පැහැදිලිව අපිට දකින්න තියෙනවා. ඒ නිසා ලෝක ක්‍රමය බහුද්‍රවීය ලෝක ක්‍රමයක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා කියන කාරණාව ඉතාම පැහැදිලිව අපිට නිගමනය කරන්න පුළුවන්. ඒත් එක්කම මම මෙතෙන්දී සාකච්ඡා කරනවා මේ ගෝලීය දේශපාලනික ප්‍රවණතාවයක් විදිහට ද්වේපතේ මේ විකල්ප ජාත්‍යන්තර සම්බන්ධතා ජාල පිළිබඳවත් මේ නව සමාජ ව්‍යාපාර පිළිබඳව. දැන් අපි ගත්තොත් මේ විකල්ප ජාත්‍යන්තර සම්බන්ධතා ජාල මේක එක්තරා ආකාරයට සම්භාව්‍ය දේශපාලනික ආකෘතියෙන් පිටස්තරව එයින් පිටට ගිහිල්ලා ගෝලීය දේශපාලනය තුළ ගොඩනැගිච්ච එක්තරා ආකාරයේ ප්‍රවණතාවයක් මේක හඳුන්වා දෙන්න. දැන් මේක උදාහරණයක් තියෙනවා. උදාහරණයක් වෙයි ඊජිප්තුවේ වසර 20 ගණනක් මේ රාජ්‍ය නායකයා සිටි හොස්නි මුබාරක්ගේ පාලනය පෙරලා දැමීම සඳහා Facebook සමාජ ජාලය ආශ්‍රිතව ගොඩනැගුණු මහජන ව්‍යාපාරය. අපි මේ කතා කරන මේ අරාබි රාජ්‍යන්වල ගොඩනැගිච්ච අරාබි වසන්තය කියලා අපි සංකල්පයක් කතා කරන්න පහුගිය කාල සීමාව තුළ මේ ටියුනීසියාව මුල් කරගෙන ටියුනීසියාව තමයි මේකේ ආරම්භය විදියට අපි සඳහන් කරන්නේ. මේ ටියුනීසියාවේ එක්තරා පාරේ පදික වේදිකාවේ එළවලු පළතුරු විකුණු එක්තරා තරුණයෙක්ගේ ඒ එළවලු පළතුරු වික්ක කරත්තය පොලිස් නිලධාරියෙක් විසින් රාජ්‍ය සන්තක කිරීම නිසා එම තරුණයා පෙට්‍රල් බෝතලයක් අරගෙන නගරයට පැමිණ පෙට්‍රල් තමන් එකට දාලා සියදිවි නසා ගත්තා. ටියුනීසියාවේ මේ සිදුවීම තමයි මේ සියලු දේවල් වල ආරම්භය. ඒතර මෙය පසුව මේ ටියුනීසියාව පුරා ඉතාම වේගයෙන් ව්‍යාප්ත වුණා. එතකොට අවසානයේ ටියුනීසියාවේ බෙන් අලීට තමන්ගේ රට පාලනය කරගන්න විදිහක් නැතුව ඔහු සෞදි අරාබියට පලා ගියා. එතකොට මේ ටියුනීසියාව තුළ ගොඩනැගි පටන් ගත්ත මේක ගොඩක් කට්ටිය Facebook සමාජ වෙබ් අඩවි හරහා මේ පිළිබඳ තොරතුරු හුවමාරු කරගත්තා. එතකොට රටක පාලනය වෙනස් කිරීම සඳහා වන නවම ආකාරයේ ක්‍රියාමාර්ගයක් තමයි මේ විකල්ප ජාත්‍යන්තර සම්බන්ධතා ජාල විදිහට මේ ටියුනීසියාවෙන් පටන් ගන්න එක්තරා මේ අපි මේකට කියනවා පිච්චමල් විප්ලවය කියලා කියනවා. ටියුනීසියාවේ පිච්චමල තමයි ද්වීපතේ ටියුනීසියාවේ ජාතික පුෂ්පයේ විදිහට සලකන්නේ. ඒ නිසා මේක පිච්චමල් විප්ලවයේ විදිහට සලකනවා ටියුනීසියාවෙන්. දැන් මේක ටියුනීසියාවෙන් මේක අවසන් වුණාද? මේක ටියුනීසියාවෙන් අවසන් වුණේ නැහැ. මේක ඊට පස්සේ මේක ගමන් කළා ඊජිප්තුවට ගමන් කළා මේ තත්වය ඊජිප්තුවේ. ඊට පස්සේ මේක ගමන් කළා හොස්නි මුබාරක් පාලනය පෙරලා දැමීම සඳහා. ඊට පස්සේ මේම තත්ත්වය අපි දැක්කා ලිබියාවේ ගඩාපි පාලනයෙන් නිරපා දැමීම සඳහා ඔහුගේ ජීවිතය නැති කිරීම සඳහා. ඒ වගේම මෙම තත්ත්වය අරාබිය රාජ්‍යයන් ගණනාවක අවසාන සිරියාව දක්වා මේ තත්ත්වය වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයට අරාබිය එක්තරා වසන්තයක් කියන නම භාවිතා කිරීම සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේක අරාබියට වසන්තයක් වුණාට මෙය දැන් ලෝකයේ බලගතු රාජ්‍යනොත් මේ සම්බන්ධයෙන් මැදිහත් වීම කරන විශේෂයෙන් ඇමරිකාව. ඒ නිසා මෙවැනි විකල්ප ජාත්‍යන්තර සම්බන්ධතා ජාල ගොඩනැගීමින් පවතිනවා. පාලන තන්ත්‍ර යම් ආකාරයක ජනතාවට අවාසිදායක වෙනකොට එම පාලන තන්ත්‍ර පෙරලා දැමීම සඳහා ක්‍රියාමාර්ග විදියට ජනතාව තුළ ගොඩනැගෙන විකල්ප ජාත්‍යන්තර සම්බන්ධතා ජාල ගොඩනැගෙනවා. ඉතින් මේක යම් ආකාරයක විධිමත් ආකාරයේ ගොඩනැගීමක් විදියට අපි නව සමාජ ව්‍යාපාර හඳුනා ගන්නවා. මේ නව සමාජ ව්‍යාපාර තුළ අපි දැකලා තිනවා
මෑත කාලේ මේ පොදුවේ දේශපාලන ශාස්ත්‍රයකින් ආවරණය නොවන සාම්ප්‍රදායිකව ආවරණය නොවන ශාස්ත්‍ර තියෙනවා මේ කතා බහ කළ යුතු මේ මානව අයිතිවාසීන් ආරක්ෂා කිරීමේ සිට සත්ව හා පාරිසරික අයිතීන් තහවුරු කිරීම මේ ආවරණය නොවන ශාස්ත්‍ර තමයි සමලිංගික පාරලිංගික අයිතීන් ඒ වගේම යුද්ධය හා හිංසන විරෝධයන් පිළිබඳව පොලිතින් කවර පරිහරණයට එරෙහිවීම පිළිබඳ මෙන්න මේ වගේ ඊතරම් අවධානය යොමු නොවන්නා වූ ශ්‍රේෂ්ඨ පිළිබඳව අවධානය යොමු වන්නා වූ නව සමාජ ව්‍යාපාර බිහි වෙලා තියෙනවා. ඒත් එක්කම ඇගීමක් ඔබට මේකෙන් ලබා දෙනවා අපි සාකච්ඡා කළේ සමකාලීන ලෝක දේශපාලනික ප්‍රවණතා බහුද්‍රවීය ක්‍රමයක් බවට පරිවර්තනය වීම කියන කාරණාව මේක ආරම්භ වන්නේ අපි සාකච්ඡා කළා ද්විදැවීය කඳුරු ක්‍රමයක් අපි මුලින් සාකච්ඡා කළා. එතකොට ඔබ මෙතෙන්දී සාකච්ඡා කළ යුතුයි දුවේ පුතේ ලෝක දේශපාලනය කඳුරු වශයෙන් බෙදා වෙන් කිරීම සමාජවාදී හා ධනවාදී වශයෙන් ද්විදැවීය කඳුරක් නිර්මාණය වීම මුලින් සාකච්ඡා කළ යුතුයි. ඊට පස්සේ ඇතිවෙච්ච ප්‍රවණතාවයක් විදිහට සමාජවාදී කඳුරු වල ඇතිවෙච්ච වෙනස්කම් පිළිබඳව ඔබ මෙතෙන්දී සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම තමයි මේකෙදී අපි බහුද්‍රවීය කඳුරක් බවට පත්වීම කියන කාරණාව ඔබ සාකච්ඡා කළ යුතුයි. මම විශ්වාස කරනවා ඔබට ඊටාම් පැහැදිලි උත්තරයක් මේ සම්බන්ධයෙන් ලියන්න පුළුවන් කියලා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ සාකච්ඡා කරන්න මේ නවලෝක දේශපාලනික ප්‍රවණතා ශ්‍රී ලංකාවට මොන වගේ බලපෑමක්ද සිදු කරන්න කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න. දුවේ පුතේ ඔබ දන්නවා මේ අපි දැන් මෙතෙක් සාකච්ඡා කරා මේ ගෝලීය දේශපාලනික ප්‍රවණතා පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒතර ඒ ගෝලීය දේශපාලනික ප්‍රවණතා මෑත කාලීනව ලෝකේ බොහෝ රාජ්‍යන්ට බලපාලා තියෙනවා කියන කාරණාවත් අපි සාකච්ඡා කළා. ඒ වගේම ලෝකේ බලගතු රාජ්‍යයන් බලවත් කඳවුරු බිඳ වැටීම් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට මොන වගේ බලපෑමක්ද මෙතෙන්දී සිද්ධ වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නේ ඉතා කුඩා රාජ්‍යයක්. ඉතා කුඩා ඒ වගේම තමයි සීමිත ආර්ථික හා දේශපාලනික ශක්තියක් තියෙන රාජ්‍යයක් විදිහට තමයි අපි ශ්‍රී ලංකාව සලකන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ මෙම තත්වය ශ්‍රී ලංකාවේ මේ කුඩා සීමිත ආර්ථික දේශපාලන ශක්තියක් තියෙන රටක් විදිහට ජාත්‍යන්තර දේශපාලනික කාරණාවලට ආර්ථික කාරණාවලට ශ්‍රී ලංකාව පැහැදිලිවම ගොදුරු වෙනවා කියන කාරණාව මුලින්ම කියන්න ඕනේ. එතකොට ලංකාව පැහැදිලි ලෙසම ජාත්‍යන්තර ආර්ථික දේශපාලනික ප්‍රවණතාවල බලපෑමට ලක් වෙනවා කියන කාරණාව බොහොම පැහැදිලිව කියන්න ඕනේ. එම తත්වය කොයි කාල සීමාව තුලද වැඩි හරියක් දකින්න තිබ්බේ. අපි ගත්තොත් අපේ ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු වෙලා 1948 නිදහස ලැබුණාට පස්සේ ලංකාවේ ගොඩනැගිච්ච පාලන තන්ත්‍ර යම් යම් ආකාරයක බටහිර රාජ්‍යයන් සමග ගැති වූ විදේශ ප්‍රතිපත්තියක් සහ සමහරක් අවස්ථාවලදී ආසියාවට ගැති වූ විදේශ ප්‍රතිපත්තියක් ඒ වගේම සමාජවාදී කොමියුනිස්ට් කඳවුරට ගැති වූ විදේශ ප්‍රතිපත්තියක් එහෙමත් නැත්නම් නොබෙදි කඳවුරත් එක්ක අනුගමනය කරපු විදේශ ප්‍රතිපත්තීන් වශයෙන් විවිධාකාරයේ ප්‍රතිපත්තිමේ විදේශ ප්‍රතිපත්තිමේ ස්වභාවයක් දකින්න තිබුණා. කෙසේ වෙතත් අපිට දකින්න තියෙන පොදු ලක්ෂණයක් තියෙනවා 1980න් පස්සේ. ඒ තමයි 1980 කියලා කිව්වහම ඔබට මතක් වෙනවා ලංකාව 1978න් පස්සේ විවෘත ආර්ථිකයට ගොදුරු වීම ගෝලීය ආර්ථික දේශපාලනික ප්‍රවණතා ලංකාවේ දේශපාලනික ප්‍රවාහයන් හරහා ගමන් කිරීමට ලබා දුන්නු ඉඩක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට ගෝලීයව ගොඩනැගෙන දේශපාලනික ආර්ථික ප්‍රවණතා ශ්‍රී ලංකාවට ඍජු ලෙසින්ම බලපාන්න හේතු වෙනවා 1980න් පස්සේ. එතකොට අපිට කියන්න වෙන කාරණාව තමයි 1980න් පස්සේ බලයට පත්වෙච්ච පාලන තන්ත්‍ර ගොඩක් වෙලාවට ඒ පාලන තන්ත්‍ර තමන් කැමැති ප්‍රතිපත්තිමේ තීරණ ආර්ථික හෝ දේශපාලනික තීරණ ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට පාලන තන්ත්‍රවලට සිදු වුණේ දේශපාලන නායකයින්ට සිදු වුණේ ගෝලීය වශයෙන් ගොඩනැගෙච්ච ආර්ථික දේශපාලනික ප්‍රවණතා සමග තීන්දුව තීරණ ගන්නට තමයි සිද්ධ වුණේ. බොහෝ විට ශ්‍රී ලංකාව වර්තමානයේ සුවිශාල ණය උගුලක හිර වෙලා ඉන්නවා. එතකොට ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් ණය ලබා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සහ ලෝකයේ ණය ලබා දෙන වෙනත් රාජ්‍යයන් වලින් ශ්‍රී ලංකාවට
විවිධ ණය ආධාර හිමිවීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ වර්තමානයේ දේශපාලන ප්‍රතිපත්ති පවා හැසිරවීමේ ප්‍රධානම සාධකයේ බවට පත් වෙලා තිනවා ජාත්‍යන්තර සංවිධාන සහ ඒ ක්‍රියාත්මක වන්නා වූ දේශපාලන හස්තයන්. එතකොට අපිට පැහැදිලිව මෙතන කියන්න පුළුවන් කාරණාවක් මතුවෙනවා දුවේ පුතේ. ඒ තමයි 1980න් පස්සේ ලංකාවේ දේශපාලනය එක්තරා ආකාරයකට ජාත්‍යන්තර දේශපාලනික ආර්ථික ප්‍රවණතා අනුව තීරණය වන කාරණාවක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා වර්තමාන ලෝකයේ බොහෝ රාජ්‍යයන්ට මෙන් ශ්‍රී ලංකාවටත් ඊටාම පැහැදිලිව අපිට කියන්න වෙන්නේ ආර්ථික වශයෙන් වූ ස්වාධිපත්‍යයක් ආර්ථික ස්වාධිපත්‍යයක් පැහැදිලිවම දකින්න තිබුණේ. දැන් මේ ආර්ථික ස්වාධිපත්‍ය ලෝකේ බොහෝ රටවල් වලට හිමි වුණේ නැහැ කියන එක තමයි මෙතෙන්දී අපි සඳහන් කරන්න ඕනේ. මෙතෙන්දී අපි සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ අපි මුලිනුත් උදාහරණයක් විදිහට ගත්ත බ්‍රෙක්සිට් එංගලන්තයේ විසින් යෝජනාව එංගලන්තය මේ ආර්ථික ස්වාධිපත්‍ය හොයාගෙන යන ගමනක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. බ්‍රෙක්සිට් යෝජනාව එංගලන්තය යම් ආකාරයක ආර්ථික වශයෙන් 2008 වර්ෂය තුල යුරෝපීය රාජ්‍යයන් වල ඇතිවෙච්ච ආර්ථික අවපාතය හමුවේ එංගලන්තයට එම පීඩනය දැරීමට සිදුවීම. ඒ කියන්නේ යුරෝපීය රාජ්‍යයන් වල බොහෝ රාජ්‍යයන් වල රටවල් 28ක් ඉන්නවා. වර්තමානයේ රොමේනියාව පවා යුරෝපා සංගමයට එකතු වුණා. ඒතොර මෙවැනි රාජ්‍යයන් පවා පශ්චාත් කොමියුනිස්ට් රාජ්‍යයන් පවා යුරෝපා සංගමය තුල සමාජිකත්වයේ ලබා ගැනීම නිසා එවැනි රාජ්‍යයන් වල ශ්‍රමිකයෝ ගොඩක් එංගලන්තයට පැමිණෙන්න පටන් ගත්තා. මේ තත්ත්වය තුල එංගලන්තය තුල ගොඩනැගිච්ච ශ්‍රම බලකාය තුල ගොඩනැගිච්ච තරංකාරීත්වය හමුවේ යම් ආකාරයක ගැටලුවක් බවට පත් වුණා. ඉතින් මේ තත්ත්වය තුළ එංගලන්තයේ තීරණය කරනවා තමන්ගේ ආර්ථිකය තමන් විසින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්වයං ආර්ථික සංකල්පයක් තමන්ගේ ආර්ථික ස්වාධිපත්‍ය හොයාගෙන 2016 වර්ෂයේ පැවැත් වූ ජනමත විචාරණයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා 52%ක් එංගලන්තයේ තුල කැමැත්ත ප්‍රකාශ කළා. 48%ක් ඒකට විරෝධය ප්‍රකාශ කළා. මේ තත්ත්වයට අපි දැක්ක එංගලන්තයේ අගමැතිවරුන් කිහිප දෙනෙක් මේ ප්‍රශ්නයට ගොදුරු වෙනවා. අපි දැක්ක මුලින්ම ඩේවිඩ් කැමරන් ඊට පස්සේ තෙරේසා මේ ප්‍රශ්නෙට මේ ගොදුරුණා. මේ තත්ත්වයේ තුල වර්තමානයේ නම් මේ ප්‍රශ්නේ යම් ආකාරයක විසඳගෙන තියෙනවා. නමුත් තවමත් උතුරු අයර්ලන්තයේ පිළිබඳව ප්‍රශ්න ගැටලුව තාමත් 100%ක්ම විසඳලා නැහැ. මේ හොයාගෙන යන්නේ ආර්ථික ස්වාධිපත්‍යය. එතකොට මේ ජාත්‍යන්තර දේශපාලනික ප්‍රවණතාවයක් විදිහට ආර්ථික ප්‍රවණතාවයක් විදිහට ලෝකීය රාජ්‍යයන්ට නැති වුනෙත් මේ ආර්ථික ස්වාධිපත්‍යය. ඒ නිසා ශ්‍රී ලංකාවටත් මේ ආර්ථික ස්වාධිපත්‍යය අහිමි වෙලා තියෙනවා. ලෝකයේ බොහෝ රාජ්‍යයන්ට මෙන් ශ්‍රී ලංකාවටත් ඉතාම පැහැදිලිව ආර්ථික ස්වාධිපත්‍යය අහිමි වෙලා තියෙනවා. එතකොට අපිට පේන්න තියෙන කාරණාව තමයි දුවපිතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධිපත්‍යය බොහෝ රටවල් වලට මෙන් ලංකාවට නොමැති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙනවා. එතකොට ශ්‍රී ලංකාව තව ටිකක් අපි මේ පිළිබඳව සාකච්ඡා කළොත් කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස ලංකාව ජාත්‍යන්තර ආර්ථික හා වාණිජ්‍ය ආධාර මත යැපෙන්න සිද්ධ වෙනවා. මම කලින් සඳහන් කළා ඔබට පැහැදිලිව පේන්නේ අවබෝධ වෙන්නේ නැති ශ්‍රී ලංකාව වර්තමානයේ වෙන විට ප්‍රධාන වශයෙන් ප්‍රධාන සාධකයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බලගතු සංවිධාන සහ රටවල් වලින් ලැබෙන්නා වූ ණය ආධාර මත යැපෙන රාජ්‍යයක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව ණය ආධාර ලබා ගැනීමේදී ප්‍රධානම සාධකය තමයි ඒ වෙන විට කොන්දේසි සමග ණය ආධාර හිමිවීම. ඒ නිසා ශ්‍රී ලංකාව ණය ආධාර ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වගේ මූල්‍ය සංවිධාන ණය ලබා දීමේදී විවිධ කොන්දේසි සමග තමයි ණය ලබා දීම සිද්ධ වෙන්නේ. මේ සාධකය අපිට පැහැදිලිව දකින්න තියෙනවා ශ්‍රී ලංකාව තුළ. එම තත්ත්වයේ තුළ ශ්‍රී ලංකාවට තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ස්වාධීනව ස්වාධිපත්‍යකින් යුක්තව භුක්ති විඳීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති සමාජ ප්‍රතිපත්ති සුබසාධන වශයෙන් මේවා පවා පාලනය කිරීමේ හැකියාවක් මේ විදේශ මූල්‍ය සංවිධාන වලට හැකියාවක් තියෙනවා. ඒත් එක්කම
ජාත්‍යන්තර ප්‍රාක්තනයේ රටකට ගලාගෙන එන විට ලිබරල් තරංකාරී ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලෙස ලෝකේ රාජ්‍යයන් වලට බලපෑම් මෙල්ල වෙනවා. ශ්‍රී ලංකාවත් එම තත්වයේම තමයි දකින්න තියෙන්නේ. විශේෂයෙන් අපි දැක්කා ශ්‍රී ලංකාවේ මෑත කාලේනව මානව හිමිකම් ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ පරිසර නීති සම්බන්ධයෙන් අපි දැක්කා මෑත කාලීනව යම් ආකාරයක ජාත්‍යන්තර සමාජය තුළ ජාත්‍යන්තර සංවිධාන තුළ රටවල් තුළ යම් ආකාරයක කතා බහට ලක් වෙනවා. මානව හිමිකම් පිළිබඳව යම් ආකාරයේ චෝදනා පත්‍ර ශ්‍රී ලංකාවට එළෙනවා. ඒතර අපිට පේනවා මේ ජාත්‍යන්තර ප්‍රාක්තනයේ රටකට ගලාගෙන එනකොට ඒ ප්‍රාක්තනයේ ගලාගෙන එන්නා වූ සංවිධාන වූ රටවල් විසින් රටේ දේශපාලන ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා කියන කාරණාව ඉතාම පැහැදිලිව පේන්න දිනවා. ඒත් එක්ක මෙතන අපි සඳහන් කළ යුතුයි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් බටහිර රටවලින් ණය ආධාර ලැබෙන විට ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව මැතිවරණ පිළිබඳවත් ඔවුන් අවධානය යොමු කරනවා කියන කාරණාව. ඒ නිසා ලංකාවට තමන්ගේ නීතිමය පනත් පවා යම් ආකාරයක සංශෝධනය කරන්න සිද්ධ වෙනවා. මේ නිසා අපිට කියන්න වෙන්නේ මොකද්ද? දුවේ පුතේ සංවර්ධන ආධාර සමග එන කොන්දේසි සංවර්ධන ආධාර සමග කොන්දේසි ප්‍රමාණයක් අපිට එනවා. එම කොන්දේසි අනුව තමයි අපිට සිද්ධ වෙන්නේ කටයුතු කරන්න. එම කොන්දේසි රටවල් වල ජාතික අභිලාෂ සමග ගැටෙන අවස්ථා දකින්න තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ එක දෙයක්. නමුත් අපිට අපේ ජාතික බලය ගොඩනගා ගැනීමේ හැකියාවක් නැහැ. අපේ එම ජාතික බලය ගොඩනැගීමට හැකියාවක් නැති නිසා අපිට ජාතික අභිලාෂ ගොඩනගා ගැනීමේ හැකියාවක් නැහැ. මෙම තත්ත්වයේ තුල ශ්‍රී ලංකාව අද වෙන විට ජාත්‍යන්තර සමාජය තුල ඉතාමත් අසරණතාවයකට පත් වෙලා තිනවා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාව සංවර්ධනය වන්නේ විදේශ ලැබෙන ණය ආධාර මත. එම ණය ආධාර සමග ලංකාවට එන විවිධ කොන්දේසි මත තමයි ශ්‍රී ලංකාවට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මෙයත් ඔබ පැහැදිලිව විස්තර සඳහන් කළ යුතුයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට. මෑත කාලීන තවත් අපිට උදාහරණයක් විදිහට මෙතන සඳහන් කරන්න පුළුවන් ලංකාවට 2010 වර්ෂයේ අහිමි වෙලා ගිය GSP+ පහසුකම මේ යුරෝපා සංගමයේ මගින් ලංකාවට ලබා දීලා තිබ්බ ලංකාවේ නිර්යාත වලින් ඒ කියන්නේ ලංකාවේ අපනයන කරන විවිධ වූ භාණ්ඩ වලින් බදු ලිහිල් කිරීමේ පහසුකමක් තමයි මේ GSP+ සහනය තුලින් ලංකාවට ලැබුණේ. නමුත් එය මේ ලංකාවට අහිමි වීම හරහා ලංකාවට ඒ නැවත ලබා ගන්න විවිධ වූ කොන්දේසි ඉදිරිපත් කළා තිබ්බා. අපි දැක්කා අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව පිළිබඳව, යහපාලනය පිළිබඳව මෙන්න මේ කියන තේමාවන් පිළිබඳව ප්‍රඥප්තින් ජාත්‍යන්තර ප්‍රඥප්ති 27කට ලංකාව අස්සන් තබන්න සිද්ධ වුණා මේ GSP+ සහනය නැවත ලබා ගැනීම. ඒත් එක්කම ඔබට මතක ඇති යුරෝපීය රාජ්‍යයන් වල ශ්‍රී ලංකාවේ මත්ස්‍යයන් අපනයනය කිරීම පිළිබඳව තහනමක් එම කාලය තුල අපි දකින්න තිබ්බා. ඉතින් එතකොට අපිට පේන තිබුණා මේ සඳහා එම රාජ්‍යයන් ඉදිරිපත් කරපු කොන්දේසි මත්ස්‍යයින් ශ්‍රී ලංකාව තුල මත්ස්‍යයින් ඇලීම සඳහා භාවිතා කරන්නා වූ නීති විරෝධී ක්‍රම පිළිබඳව. ඒතර පරිසරය පිළිබඳව දැඩි උනන්දුවකින් තමයි අපේ යම් කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් සිදු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට එහෙම නොවන යම් ආකාරයක නිෂ්පාදිතයක් තියෙනවා නම් ජාත්‍යන්තර සමාජය තුළ මේ මිලදී නොගන්න තැනකටපත් වෙලා තිනවා. විශේෂයෙන් ලංකාවේ තේ අපනයනය සම්බන්ධයෙන් ජපානයේ ලබා දුන්න තීරණයත් ඒ හා සමානයි. ඒතර අපිට පේනවා ඉතාම පැහැදිලිව ලංකාවේ බොහෝ ආර්ථික හෝ දේශපාලනික ප්‍රතිපත්ති රැසක් ජාත්‍යන්තර සමාජයට ජාත්‍යන්තර සංවිධානවල බලපෑමට ගොදුරු වෙමින් ඒ ඔස්සේ ගන්නා ලද තීන්දුව తీරන වග ඉතාම පැහැදිලි වෙනවා. එතකොට මේ ජාත්‍යන්තර දේශපාලනය තුළ සිදුවන බලපෑමේ මිදීමේ හැකියාවක් එහි ස්වාධිපත්‍යයක් ලංකාවට නැහැ කියන කාරණාව තමයි ලංකාවට වගේම ලෝකයේ බොහෝ රාජ්‍යයන්ට නැහැ කියන කාරණාව තමයි මෙතෙන්දී අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්න වෙන්නේ. ඒත් එක්කම මෙතන අර සඳහන් කරපු කාරණාවකුත් තියෙනවා දුවේ පුතේ මේ ලංකාවේ අර අවශ්‍ය කරන මේ GSP+ සහනය ලබා ගැනීම සඳහා
අපරාධ නීති විධිවිධාන සංග්‍රහය, තස්සවාදය වැළැක්වීමේ පනත, ඒ වගේම තවත් දේශීය නීති ගණනාවක් සංශෝධනය කිරීමට සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපිට පේනවා ලංකාවේ නීති පද්ධතිය පවා වෙනසකට භාජනය කිරීමේ හැකියාවක් මේ ලැබෙන්නා වූ ණය ආධාර කොන්දේසි මත අපට පැහැදිලිව දකින්න පුළුවන්. එතකොට ලංකාවේ දේශපාලනය පැහැදිලිවම ජාත්‍යන්තර බලවේග සහ ක්‍රියාකාරකම් මත තීරණය වෙනවා කියන කාරණාව ඉතාම පැහැදිලිව ඔබට මෙතෙන්දී අවබෝධ වෙන්න ඕනේ. ඒත් එක්කම කියන්න ඕනේ කාරණාවක් තියෙනවා. බටහිර ආධිපත්‍ය ලෝක මට්ටමින් පිරිහිමින් තිබෙන අතර ලෝකේ බහුද්‍රවීය බලතුලනයක් ඇතිවීම පිළිබඳව මා කලින් සාකච්ඡා කළා ඔබ සමග. ඔබට මතක ඇති වර්තමානයේ වෙන විට ලෝකයේ බහුද්‍රවීය බලතුලනයක් තමයි දකින්නේ. කලාපීය වශයෙන් විවිධ බලවත් වූ රාජ්‍යයන් නිර්මාණය වෙලා තිනවා. ඉතින් මේ තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කළා. මෙම බලතුලනයේ තියෙන වෙනස්කම, එතකොට ඇමරිකාව ලෝකයේ බලගතුම රාජ්‍ය විදියට තිබුණු පිළිගැනීම අවසන් වෙමින් කලාපීය බලවත් රාජ්‍යයන් ගණනාවක් නිර්මාණය වීම නිසා ගෝලීය දේශපාලනයත් මෙම තත්ත්වයට අනුවර්තන වෙමින් පවතින ආකාරයක් තමයි අපිට පේන්න තියෙන්නේ. එම තත්ත්වයේ ශ්‍රී ලංකාවත් පැහැදිලිව අවබෝධ කරගෙන කටයුතු කරපු ආකාරයක් අපි පහුගිය දශකයේ තුල දකින්න තිබ්බා. විශේෂයෙන් චීනය ලෝකයේ බලගතු රාජ්‍යයක් බවට පත්වීම නිසා චීනය සමග ශ්‍රී ලංකාව ඉතාම සමීප ආර්ථික සම්බන්ධතා පවත්වන්න කටයුතු කරලා තිනවා. චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජක රාජ්‍යයක් විදියට මෑත කාලීනව කටයුතු කරනවා. ඒතර අපිට පේනවා ලෝකයේ අනිත් පැත්තෙන් ඉන්දියාවත් ලංකාවේ විවිධ ආයෝජන සඳහා සම්බන්ධ වීමක් තියෙනවා. ඒතර අපි පේනවා මෑත කාලීනව ගෝලීය දේශපාලනයේ ඇතිවෙච්ච බහුද්‍රවීය බලතුලනයට යම් ආකාරයක අනුවර්තනය වීමක් ශ්‍රී ලංකාව තුලත් දකින්න තියෙනවා. ලෝකයේ අනෙකුත් රාජ්‍යනොත් එම තත්වයන්ට සම්බන්ධ වීමක් තියෙනවා. එතකොට අපිට කියන්න වෙන කාරණාව තමයි දුවේ පුතේ, ජාත්‍යන්තර සමාජයේ අනන්‍ය සමාජිකයෙකු ලෙස විශ්වව්‍යාප්ත ජාතික ඇගීම් බවට පත් කර ගැනීමේ අභියෝගය සෑම රාජ්‍යයකට වගේම ශ්‍රී ලංකාවටත් අනිවාර්යෙන් දකින්න තියෙනවා. එතකොට ලංකාවේ බොහෝ තීන්දුව తీරන අපිට ගන්න වෙන්නේ අපේ රටේ තියෙන ජාතික අභිලාෂ හෝ ගොඩනගා ගන්න ජාතික බලය අනුව නොව විශ්වව්‍යාප්ත මට්ටමින් යුනිවර්සල් වැලියුස් විශ්වව්‍යාප්ත මට්ටමින් ගොඩනගා ගන්න ඇගීම් අපට සිද්ධ වෙන්නේ ජාතික ඇගීම් බවට පත් කර ගනිමින් විවිධ වූ අභියෝගයන්ට මුහුණ දෙන්න. මේ තත්ත්වය ලෝකයේ අනෙකුත් රාජ්‍යයන්ට වගේම ශ්‍රී ලංකාවටත් මෙම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හොඳයි. අපි සාකච්ඡා කරපු මේ ශ්‍රී ලංකාවේ දේශපාලනය කොහොමද ලෝක දේශපාලනය සමග කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඒ අනුව ඔබට ඇගීමක් ලබා දෙනවා නවලෝක දේශපාලනික ප්‍රවණතා ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සාකච්ඡා කරන්න කියලා. ඉතින් ඔබ මෙතෙන්දී සාකච්ඡා කරන්න ඕනේ ගෝලීය වශයෙන් ඇතිවෙච්ච දේශපාලනික ප්‍රවණතාවලට ශ්‍රී ලංකාව වර්තමානයේ ගොදුරු වෙලා තියෙන්නේ කොහොමද? 1980න් පස්සේ එහි ප්‍රමාණය වපසරිය සුවිශාල වීම සහ වර්තමානයේ දක්වා ජාත්‍යන්තර දේශපාලනික ප්‍රවණතාවයන් ශ්‍රී ලංකාවට ඉතාම දැඩිව බලපාලා තිනවා. එය ශ්‍රී ලංකාවේ සෑම ශ්‍රේෂ්ඨයක් කරාම බලපාලා තිනවා කියන කාරණාව ඉතාම පැහැදිලිව ඔබ මෙතෙන්දී විස්තර කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි, අද දවසේ අපි සාකච්ඡා කළා මේ ජාතික අභිලාෂ සහ ජාතික බලය කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. ජාතික අභිලාෂ තීරණය කිරීම සඳහා ජාතික බලය කොයි වගේ වැදගත්කමක් පවතිනවාද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ අතර සම්බන්ධතාවය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒත් එක්කම අපි ගෝලීය දේශපාලනික ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කළා. ද්විපාර්ශ්වීය ත්‍රිද්‍රවීය කඳුරේ සිට බහුද්‍රවීය කඳුරක් දක්වා ගෝලීය වශයෙන් දේශපාලනයේ සිදුවෙච්ච පරිවර්තනයන් පිළිබඳව අපි සාකච්ඡා කළා. එම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට මොන වගේ බලපෑමක් සිදු වෙනවාද කියන කාරණාව අපි සාකච්ඡා කළා. මේ පිළිබඳව ඔබට යම් ආකාරයක සුවිශේෂී දැනුමක් ලැබුණ ඇතැයි කියලා මම විශ්වාස කරනවා. ආයුබෝවන්.